ආයිබෝවන් කියලා පිළිගන්නවා SNMTV රිවිව්ස් ඉතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. Doctor Strange in the Multiverse of Madness movie එකේ ට්‍රේලර් එක රිලීස් වුණත් එක්කම මේ Doctor Strange කියන කැරක්ටර් එකට නොතිබුණු හයිප් එකක් ආවා. ඉතින් මම තීරණය කළා මේ Doctor Strange කියන කැරක්ටර් එකව පාදක කරගෙන හදපු Doctor Strange කියන 2016 රිලීස් වුණ මූවි එකේ ෆුල් රීකැප් එකක් ගේන්න. ඒ කියන්නේ මේ මූවි එකේ වෙච්ච මුළු කතාවම මම කෙටියෙන් පැහැදිලි කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මූවි එක පටන් ගන්න එක ආරාමයක් පෙන්නලා. ඒ ආරාමයේ ඇතුලේ එක මිනිස්සෙක් පොත් වගේක් කඩුක් කරන ගමන් හිටියේ. ඒ පොත් ටික දැක්ක ගමන් තේරෙනවා මේවා සාමාන්‍ය පොත් නම් නෙමෙයි කියලා. ඉතින් ඔය පොත් අඩුක් කර කර හිටපු මිනිස්සයා ගාවට ටික වෙලාවකින් තව මිනිස්සු 3 දෙනෙක් ආවා. එයා බය වෙලා වගේ වටපිට බලලා එහාට මෙහාට දුවන්න යද්දී ආගේ හතර වටෙන්ම අර වගේ කට්ටිය ඇවිල්ලා වට කරගත්තා. ඊට පස්සේ ඒ කට්ටිය එයාලගේ අත්වලින් තැඹිලි පාට දම්මැල් වගේ ඒවා වගේක් ඇදලා අරගෙන මේ මැද්දේ හිටපු මිනිස්සයාට දාලා එයාව ඇදලා අරගෙන උඩ පාවෙන්න වගේ සැලැස්සුවා. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා එයාගේ පිටිපැසෙන් කඩු වගේ දෙකක් අරගෙන ඒ එල්ලිලා හිටපු මිනිස්සයාගේ බෙල්ල ඇඟෙන් වෙන් කරලා දැම්මා. ඊට පස්සේ එයා එතන අර ගැටක ගහ තිබ්බ පොතක් අරගෙන ඒ පොතෙන් එක පිටුවක් කඩාගත්තා. ඉතින් මේ කඩාගත්ත මිනිස්සු ටික මෙතනින් යන්න යද්දී මාස්ටර් කයිසීලියස් කියලා එක්කෙනෙක් කියනවා. මේ කට්ටිය හැරිලා බලද්දි එතන හිටියේ කහ පාට ඇඳුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක්. මේ කට්ටිය ගෑනු කෙනාව දැක්ක විතරයි හොඳටම බය වෙලා එතනින් පැනලා ගියා. මේ කට්ටිය පැනලා ගියේ මායා දොරක් පාවිච්චි කරලා. ඒ මායා දොර කෙලින්ම සෙට් උනේ නගරේ තිබ්බ පාරකට. මේ කට්ටිය නගරේ පාර දිගේ ඉස්සරහට දුවගෙන යද්දී පාර එක පාටම වීදුරුවක් වගේ බිඳිලා ගියා. ඉතින් මේ කට්ටිය එහෙම පිටිපැස්ස බලද්දී අර කහ පාට ඇඳුම ඇඳගත්ත ගෑනු කෙනා තමයි හිටියේ. මේ ගෑනු කෙනා මූණත් වහගෙන පොඩ්ඩක් අමුතු කොස්ටියුම් එකකුත් තමයි ඇඳගෙන හිටියේ. ඉතින් මේ කට්ටිය එතනින් පැනලා යන්න හදද්දී එතන මුළු වටේම ඒ මුළු නගරේ වටේම වගේ අර වගේ වීදුරුවක් වෙලා කැඩිලා වගේ ගිහිල්ලා බිල්ඩින් එහෙමත් වෙනස් හැඩ ගන්න පටන් ගත්තා. ඊට පස්සේ අර කහ පාට ඇඳුම ඇඳගෙන හිටපු ගෑනු කෙනා මේ කට්ටියට හොඳටම පහර දෙන්න ගත්තා. ඒත් කොහොම හරි අර කයිසීලියස් කියන කෙනා අර පිටුව කඩාගත්ත කෙනා එයා ඒ පිටුවත් අරගෙන එතනින් පැනලා ගියා. එයා පැනලා ගියත් මායාවෙන්ම තවත් දොරටුවක් අරගෙන. මේ සීන් එකෙන් කට් කළාට පස්සේ තමයි අපේ මූවි එකේ හීරෝ පෙන්වන්නේ. ඒ තමයි ඩොක්ටර් ස්ටීෆන් කියන කෙනා. මෙයා ගොඩක්ම දක්ෂ වෛද්‍යවරයෙක්. මෙයා මේ වෙලාවේ ලෑස්ති වෙවි ඉන්නේ තවත් කෙනෙක්ට ඔපරේෂන් එකක් කරන්න. ඉතින් මෙයා ඒ ඔපරේෂන් එක කරන කෙනා ගාවට ගිහිල්ලා ආතල් එකේ සින්දුවකුත් අහගෙන එයාගේ ඔපරේෂන් එක කර ඉන්න ගමම්ම ඒ ඔපරේෂන් එක කරන රූම් එක ගාවට ඇවිල්ලා ගෑනු කෙනෙක් දොරට තට්ටු කරනවා. ඉතින් ඒ තමයි මේ ඩොක්ටර් ස්ටීෆන් කැමැත්තෙන් ඉන්න ගෑනු කෙනා. එයාගේ නම ක්‍රිස්ටීන්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඔපරේෂන් එක නවත්තලා ඒ ක්‍රිස්ටීන්ව හම්බු වෙන්න ගියා. එතකොට ක්‍රිස්ටීන් කියනවා මොලේට බුලට් එකක් ගිහපු කෙනෙක් ඉන්නවා. මෙයාව බේරගන්න මේ ඉස්පිරිතාලේ හොඳ කෙනෙක් නෑ. ඔයාට පුළුවන් නම් ඇවිල්ලා උදව් කරන්න කියලා. ඉතින් ඩොක්ටර් ස්ටීෆනුත් එක පයින්ම කැමති වෙලා ගිහිල්ලා මෙයාව බේරගන්නවා. ඉතින් බේරගත්තට පස්සේ මෙයා ගොඩක්ම සතුටෙන් තමයි මෙතනින් එන්නේ. මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගොඩක්ම දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ හින්දා මෙයා ගොඩක්ම පොහොසත් කෙනෙක්. ඉතින් මෙයා ඒ වෙලාවේ ක්‍රිස්ටියන්ගෙන් අහනවා අද රැට ඩිනර් එකක් ගන්න එනවද කියලා මාත් එක්ක එළියට යන්න. ඉතින් ක්‍රිස්ටියනුත් ඒකට කැමති වෙනවා. ඉතින් එදා රෑ ඔන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හොඳට ඇඳුම් පැළඳුම් ඇඳගෙන යන්නයි තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මෙයා ගොඩක් සුපිරි කාර් එකක නැගලා ගොඩක් වේගෙන් යනවා මේ ඩිනර් එක තියෙන තැනට. ඉතින් මෙහෙම යද්දී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එයාගේ ෆෝන් එකෙන් කතා කරනවා එක්කෙනෙක් එක්ක. ඒ කතා කරන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට හොඳ කරන්න පුළුවන් ගොඩක් අමාරු රෝගයකින් පෙළෙන කෙනෙක් ගැන. ඉතින් මෙයා මුලින්ම කියනවා එකේ වයසක ගෑනු කෙනෙක් ගැන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා ඒක හරියන්නේ නැහැ, ඒක පොඩි වැඩි හොම කියලා. ඊට පස්සේ කියනවා අවුරුදු 22ක අකුණක් වැඩිච්ච ගෑනු කෙනෙක් ගැන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා
කියනවා ඒක නම් ටිකක් හොඳයි වගේ මට යාගේ රූපයක් පෙන්වන්න පුළුවන්ද කියලා. ඉතින් එයාගේ ෆෝන් එකකින් මේ රූපේ බලන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නැමෙනවත් එක්කම කාර් එක හැප්පිලා එතන පාරේ තිබ්බ ගඟකට විසික් වෙලා යනවා. ඉතින් මේක එසේ මෙසේ ඇක්සිඩන්ට් එකක් නන් නෙමෙයි පට්ටම ඇක්සිඩන්ට් එකක්. ඉතින් මේකට පස්සේ අපි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ අත් දෙක මූණ එහෙම තුවාල වෙලා එයාට සිහිය එන ගමන් ඉන්නේ. එතකොට එයාව ක්‍රිස්ටීන්ලයි තව කට්ටියකුයි ඇවිල්ලා ස්පිරිතාලට අරන් යන ගමන් තමයි හිටියේ. ඉතින් දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට සිහිය එනවා කාලයකට පස්සේ. එයාගේ අත් දෙක දිහා බලද්දි මුළු අත් දෙකේම වගේ ඔපරේෂන් එකක් කරලා ගොඩක්ම බෙහෙත් දාලා තමයි තිබ්බේ. එයාගේ මූණ එහෙමත් හොඳටම තුවාල වෙලා. එයාගේ එහා පැත්තෙන් ක්‍රිස්ටීන් වාඩි වෙලා හිටියා එතනට වෙලා. මේ වැඩේ හින්දා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පට්ටම දුකෙන් තමයි ඉන්නේ. මොකද එයාගේ අත් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තුවාල වෙලා තියෙන්නේ අර ඇක්සිඩන්ට් එක නිසා. එයාගේ අත් දෙක නැතුව එයාට ඔපරේෂන් වලට උදව් වෙන්න බැරි හින්දා තමයි මෙයා මෙහෙම දුකෙන් ඉන්නේ. ඉතින් මෙහෙම ටික කාලයක් ගිහිල්ලා මෙයාගේ අත් දෙකේ තියෙන බෙහෙත් ඒවා ගලවලා බැලුවට පස්සේ මෙයාගේ අත් දෙක මෙයාට උස්සකටවත් ඉන්න බෑ. අත් දෙක වෙවුලෙනවා. කොටින්ම කිව්වොත් මෙයාට අත් දෙක මිරිකලා දිගාරින්නවත් බැරි තරම්ම අත් දෙක තුවාල වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගොඩක්ම මූඩ් ඩවුල් වෙලා තමයි ඉන්නේ. මෙයා යාගේ තියෙන ඔක්කොම සල්ලි වේදම් කර කර එක එක්ස්පෙරිමන්ට්ස් කරනවා මෙයාගේ අත හදා ගන්න. එක ඔපරේෂන්ස් කරනවා. ඒත් ඒ එකක්වත් හරි ගියේ නෑ. දැන් මෙයා බැරිම තැන අපේ ඊස්ටර්න් ඩොක්ටර්ස්ලා වගේ එක්කෙනෙක් ගාවට ගිහිල්ලා තමයි ඉන්නේ. කළු ජාතික කෙනෙක්. එයත් එක්ක කතා කර ඉද්දි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ටම තේරෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ. මම මේ වැඩේ නවත්තනවා කියලා. එතකොට ඒ කළු ජාතික ඩොක්ටර් කියනවා එහෙම කියන්න එපා. මං ගාවට මෙහෙම ආවා ඉස්තර තුනටියේ කැඩිච්ච කෙනෙක්. ඒත් එයාව මං පස්සේ දැක්කා හොඳට ඇවිද ඉන්නවා කියලා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගොඩක්ම හොඳ ඩොක්ටර් කෙනෙක් නේ. එයා දන්නවා මෙහෙම තුනටියක් වගේ දෙයක් කැඩුනොත් ආයේ හදන්න බෑ කියලා. එයා කියනවා ඒක නම් වෙන්න බෑ. මාත් හොඳ දැනුම් තේරුම් තියෙන කෙනෙක්. ඔයාව කිව්වේ බොරුවක් කියලා. එතකොට එයා කියනවා නෑ ඇත්තමයි ඕන්නම් මම එයාගේ නම ගමයි ඒවට එකක් දෙන්නම්. ඔයා ගිහින් එයාව හම්බ වෙලා බලන්න කියලා. ඉතින් අනිත් දවසේ ස්ටීෆන් අර තුනටිය කැඩුනා කියපු කෙනාව හම්බ වෙන්න කියලා හොයාගෙන ගියා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒ වෙලාවේ පුදුම වුණා. එයා ඒ වෙලාවේ හොඳට දුහ ඇවිද බාස්කට් බෝල් ගහ තමයි හිටියේ. ඉතින් ඩොක්ටර් ස්ටීෆන් මෙයා ගාවට ගිහිල්ලා කතා කරලා අහගත්තා කොහොමද මේක කළේ කියලා. ඉතින් එයා මුලින්ම නම් උත්තර දෙන්න ගියේ නෑ. ඒත් ස්ටීෆන් එයාගේ අත් දෙක කැඩලා තියෙනවා පෙන්නුවාට පස්සේ මෙයා කිව්වා කමටාජ් කියලා තැනක් තියෙනවා. මෙතන වාට හොයාගෙන යන්න වෙයි. ඒතනට ගියාට පස්සේ තමයි ඔයාට මේක කරන්න පුළුවන් කියලා. එතකොට ස්ටීෆන් කියනවා ඒක කරන්න බෑනේ. ඔහොම ඔපරේෂන් එකක් කොහොමද කළේ කියලා. එතකොට එයා කියනවා ඕක කළේ මගේ ස්පිරිට් එක එළියට අරගෙන ඒ වගේ එක විකාර තමයි කියන්නේ. ඉතින් ස්ටීෆනුත් හරි එහෙනම් මේකත් කරලා බලමු කියලා අනිත් දවසේ කම්ටාජ් වලට හොයාගෙන යනවා. ඉතින් මෙයා කම්ටාජ් වලට හොයාගෙන ගියාම ඒක ලොකු නගරයක් ඉන්දියාවේ වගේ තියෙන. මෙයාට හරියට කමටාජ් මොකක්ද කියලා හොයාගන්න බෑ. මෙයා පාරේ දකින මිනිහගෙන් ඔය කමටාජ් දන්නවද? කමටාජ් එක කොතනද තියෙන්නේ කියලා අහනවා. ඉතින් එක මිනිස්සෙක්ට ඇහෙනවා මෙයා මෙහෙම අහා යනවා. එයාත් පොඩ්ඩක් අමුතු ඇඳුමක් ඇඳගෙන තමයි හිටියේ. එයා ඊට පස්සේ මෙයාව ෆලෝ කරනවා. එයාගෙනම මෝඩෝ. එයාත් මේ කතාවේ මේන් කැරක්ටර් එකක්ම තමයි. ඉතින් ස්ටීෆන් මෙහෙම කට්ටියගෙන් අහා යද්දි එයාව දැකලා වටේට මිනිස්සු වගේ කෙල්ල වට කරගන්නවා. ඉතින් මේ කට්ටිය දිහා බලපු ගම්ම කියන්න පුළුවන් මේ කට්ටිය හොරු වගේක් කියලා. ඉතින් මේ හොරු ටික ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ අතේ තියෙන ඔරලෝසුව තමයි ගන්න යන්නේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා මේක විතරයි මට ඉතුරු වෙලා තියෙන එකම දේ. ප්ලීස් මේක නම් ගන්න යන්න එපා කියලා. ඒ කට්ටිය අහන්නේ නැතුව මෙයාගේ අතේ තිබ්බ ඔරලෝසුව මෙයාට ගහලා ගන්න යනවා. එතකොට අර මෝඩෝ කියලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆලෝ කරපු කෙනා ඇවිල්ලා මේ හොරු ටිකට ගහලා ස්ටීෆන්ගේ ඔරලෝසුව අරගෙන ආයි ස්ටීෆන්ටම දෙනවා. ඊට පස්සේ කියනවා ඔයා හොයන්න කමටාජ් වලට එන්නේ මාත් එක්ක එන්න කියලා. ඉතින් ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ත් මේ මෝඩෝ කියන කෙනාගේ පස්සෙන් ගිහිල්ලා කමටාජ් වලට යනවා. ඉතින් කමටාජ් වලට යද්දී මෝඩෝ කියනවා ඔයා දන්න ඔක්කොම දේ දන්නේ නැහැ කියලා හිතාගෙන දැන් යන්න. මේකේ පාලනේ ඔක්කොම අතේ තියෙන ඒන්ෂන් වන්ගේ ඔයා ගිහින් එයාව හම්බ වෙන්න කියලා. ඉතින් මේක ඇතුළට යන්න කලින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හිතාගෙන හිටියේ මේ ඒන්ෂන් වන් කියන්නේ පට්ටම පොරක් එළියට පේන්නවත් එන්නේ නැතුව එහෙම ඉන්න කෙනෙක් කියලා. ඒත් ඇතුළට ගියාට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට තේ එකක් පවා හදලා දුන්නේ මේ ඒන්ෂන් වන්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒන්ෂන් වනුයි කතා කරන්න ගත්තා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඇහුවා ඔයා කොහොමද එහෙම තුනටියක් කැල්ල තිබ්බ කෙනෙක්ගේ තුනටියක් හැදුවේ? ඔයාට පුළුවන් ද මගේ අත් දෙකත් සුව කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ ඒන්ෂන් වන් එක මායාව සම්බන්ධ ආත්මීය සම්බන්ධ දේවල් තමයි කියවන්න ගත්තේ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒ වෙලාවේ කිව්වා මගේ තිබ්බ අන්තිම ඩොලර් එකත් වියදම් කරගෙන මේ වගේ තැනකටද මම ආවේ කියලා මෙයා ඒන්ෂන් වන්ට බයින්න ගත්තා. ඊට පස්සේ ඒන්ෂන් වන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට එක පහරක් කෙල්ල කළා. ඒකෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ආත්මය වගේ එකේ ඇඟෙන් එළියට විසික් වෙලා ගියා.
ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයෙ ඇඟ ඇතුළට ඇදිලා ආවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයෙත් මේ ඒන්ෂන්ට් වන්ට බනින්න ගත්තා. ඔයා මගේ තේකට මොනවා හරි දැම්මා නේද? මොනවාද ඒ කියලා. එතකොට ඒන්ෂන්ට් වන් කිව්වා ඔයාගේ ඇස්ට්‍රල් ෆෝම් එක විතරයි මම එළියට ගත්තේ. ඔයා මේ දැනගෙන ඉන්න දේවල් තියෙන්නේ මේ ලෝකෙ විතරයි. මීට වඩා තව ගොඩක් යුනිවර්සස් තියෙනවා කියලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ඔළුවට අත තිබ්බා විතරයි. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක එක යුනිවර්සස් අතරින් විසික්වීගෙන යන්න ගත්තා. ඉතින් මේක දැක්කට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හොඳටම බය වෙලා තමයි හිටියේ. ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයේ හිටපු තැනටම ඇවිල්ලා වැටුණා. ඊට පස්සේ එයා ඒ වෙලේම කිව්වේ අනේ මට උගන්වන්න කියලා. ඒත් ඒන්ෂන්ට් වන් ඒක පිළිගත්තේ නෑ. ඒන්ෂන්ට් වන් ඒ කමටාජ් වලින් එළියට ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව දැම්මා. ඊට පස්සේ එදා මුළු හවසෙම වගේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒ දුරට තට්ටු කර අනේ මාව ඇතුළට ගන්න මට උගන්වන්න කී තමයි හිටියේ. පස්සේ පෙන්නුවේ මෝඩෝගේ ඒන්ෂන්ට් වන්ගේ අතර තිබ්බ කතා බහක්. මෝඩෝ කියනවා දැන් කයිසීලියස් අරක පිටුවකුත් කඩාගෙන ගියා. ඒකෙන් එයා ඩාර්ක් ඩිමෙන්ෂන්ස් ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අපි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව අරගෙන උගන්නලා යාවත් හොඳ ශිෂ්‍යයෙක් කරමු කියලා. ඉතින් ඒන්ෂන්ට් වනුත් ඒක අහලා හා කියනවා. ඉතින් මෙතන කයිසීලියස් කියලා සඳහන් කළේ මේ මූවි එක මුලදී අර පොතකින් පිටුවක් කඩාගෙන ගියේ එන්නේ එයාව. ඉතින් මෝඩෝ ඇවිල්ලා මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක කතා කරලා එයාව ආයෙ ඇතුළට ගන්න. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කාමරේට වෙලා ඉද්දි එයාට ඇවිල්ලා මේ මෝඩෝ එක කොළ කෑල්ලක් දෙනවා. ඒකේ තිබ්බෙත් පොඩ්ඩක් අමුතු වචනයක්. එතකොට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අහනවා මොකක්ද මේක මගේ මන්තරයේද කියලා. එතකොට මෝඩෝ කියනවා නෑ මේක අපේ Wi-Fi password එක අපි වැද්දෝ නෙමෙයි කියලා. ඉතින් අනිත් දවසේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට ඒන්ෂන්ට් වන් කියලා දෙනවා කොහොමද මේ මැජික් පාවිච්චි කරන්නේ, කොහෙන්ද මේ මැජික් වලට බලයන් එන්නේ වගේ දේවල්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒවා දිහා බලාගෙන ගොඩක්ම සතුටෙන් ඉන්නේ. හැබැයි ටික වෙලාවක් ගියාම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට හිතෙනවා එයාගේ අත් දෙක තුවාල වෙලා තියෙන හින්දා එයාට මේවා කරගන්න බැරි වෙයි කියලා. ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යනවා පුස්තකාලෙට. මෙතනදී අපිට තවත් අලුත් කැරක්ටර් එකක්ව අඳුන්වලා දෙනවා. ඒ තමයි වොංග්. වොංග් කියන්නේ මේ පුස්තකාල බාරව ඉන්න කෙනා. එයායි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අතර පොඩි කතා බහක් වෙනවා. එතනදී වොංග් කියනවා ඔයාට මෙතන තියෙන හැම පොතක්ම ගන්න බෑ. මාස්ටර්ස්ලාට විතරයි මේ ඔක්කොම පොත් අයිති කියලා. මේ වෙලාවේදී මූවි එකේ අනිත් පැත්ත පෙන්නවා. ඒ තමයි මේ මූවි එකේ මුලදී කයිසීලියස් හොරකම් කරගෙන ගිහිපු පිටුවෙන් ඩාර්ක් ඩයිමෙන්ෂන්ස් අතර තියෙන දොරක් අරින්න යනවා. ඉතින් එයා මේක කරන්නේ මොකද කියලා මේ ෆිල්ම් එකේ පස්සේ කියලා දෙනවා තවත් දුරට. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ ආයෙත් කමටාජ්ජලම සීන් එකක්. කමටාජ්ජල හැමෝම අතට මුද්දක් දාගෙන ඒ මුද්දේ බලෙන් දොරක් වගේ එකක් අරිනවා. ඉතින් මේකත් මායාමය දොරක්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේක අරගන්න බෑ. මොකද කිව්වොත් අර කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකේ හින්දා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ අත තමයි ප්‍රධාන වශයෙන්ම තුවාල වුනේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හිතාගෙන ඉන්නේ මෙයාගේ මේ අතට වෙච්ච තුවාලේ හින්දා තමයි මෙයාට මෙහෙම දොරක් අරගන්න බැරි කියලා. ඊට පස්සේ ඒන්ෂන්ට් වන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක කතා කරන්න එනවා. ඉතින් ඒන්ෂන්ට් වන් කතා කරන්න ඇවිල්ලා පෙන්නන්නේ වෙන මාස්ටර් කෙනෙක්ව. එයාගේ අතෙන් එක අතක් නෑ. ඒත් එයා කිසිම අවුලක් නැතුව අර දොර ඕපන් කරනවා. ඉතින් මේක ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට තවත් ධෛර්යයක් වුණා. ඊට පස්සේ ඒන්ෂන්ට් වන් දොරක් ඕපන් කරගෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක යනවා. ඉතින් මේ දොරෙන් එහා පැත්තේ තිබ්බේ එවරස්ට් කන්ද. මේ එවරස්ට් කන්දේ උඩම හරිය තමයි ඉන්නේ. මෙතන තියෙන වාතාවරණෙත් එක්ක මෙතන අමාරු පේෂන්ට් කෙනෙක්ට වගේ නම් ගොඩක් වෙලා ඉන්න බෑ. එයා මැරෙනවා. ඉතින් ඒන්ෂන්ට් වන් මෙහෙම ගෙනියලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එහෙ තනි කරලා එයා මේ ලෝකෙට ආවා. දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ලෝකෙ තනි වෙලා ඉන්නේ. ඉතින් මෙයා කොහොම හරි මෙතනින් එන්න තමයි උත්සාහ කරන්නේ. එයාට ඒක තනියම කරගන්න බෑ. මොකද එයාට තාම අර දොරක් කරගන්න පුරුදු නෑ. ඒත් මෙයා කොහොම හරි ගේමක් දීලා මේ දොර අරගෙන එතනින් එනවා. ඉතින් මේක මෝඩෝයි ඒන්ෂන්ට් මනුයි බලාගෙනත් ඉන්නවා. මේ සිදුවීම වෙන්න කලින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හිටියා හරියාකාර ඇඳුමක්වත් නැතුව හිඟන්නෙක් වගේ. ඒත් එකපාරක් දොරක් කැරගත්ත විතරයි දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හොඳ ඇඳුමක් ඇඳගෙන රැවුල එහෙම කපලා මිනිස්සෙක් වගේ ඉන්නවා. දැන් මෙයාට දොරක් අරගන්න තීරණ හින්දා මෙයා අර ලයිබ්‍රරි එකේ තිබ්බ පොතුත් හොරෙන් හොරකම් කරලා ඒවා කියවනවා. ඒත් එක්කම මෙයා එයාගේ බොඩි එකේ තියෙන ඇස්ට්‍රල් බොඩි එක එළියට අරගන්න ඉගෙනගෙන එහෙම මෙයා මුළු දවල් කාලෙදිම පොත් කියවලා නිදාගන්න ගියාම ඇස්ට්‍රල් බොඩි එක එළියට අරගෙනත් පොත් කියවනවා. ඉතින් මේ දේවල් හින්දා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගොඩක්ම බුද්ධිමත් වගේම දක්ෂ වුණා. ඉතින් ඊළඟ දවසේ උදේ ඒන්ෂන්ට් වන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තව දෙයක් කියලා දෙනවා. ඒ තමයි මිරර් ඩයිමෙන්ෂන් එක. මේ මිරර් ඩයිමෙන්ෂන් එක තමයි මේ මූවි එකේ මුලදී අපිට බලා ගන්න පුළුවන් උනේ. මේ මිරර් ඩයිමෙන්ෂන් එක ඇතුලේ වෙන කිසිම දෙයක් වටපිටාවේ තියෙන පරිසරයට නම් බලපාන්නේ නැහැ.
ඉතින් ඔහොම ටික කාලයක් ගියාට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පුස්තකාලයට ගිහිල්ලා පොතක් කියව ඉන්නවා. ඒ පොතේ තියෙනවා ඇගමෝටෝ කියලා එකක් ගැන. ඉතින් මේක කියවිද්දි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉස්සරහා බලද්දි මේ ඇගමෝටෝ කියන එක තිබ්බා. එතන වටපිටාවේ කවුරුත් හිටියෙත් නැහැ. පුස්තකාල බාරව හිටපු වොංග හිටියෙත් නැහැ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හොරෙන්ම ගිහිල්ලා මේ ඇගමෝටෝ එක අරගෙන ඇවිල්ලා පොතේ තිබ්බ විදිහට ඒක ක්‍රියාත්මක කළා. ඉතින් මේ ඇගමෝටෝ එක ඇතුලේ තමයි ටයිම් ස්ටෝන් කියන එක තියෙන්නේ. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එකේදී බලා ගන්න පුළුවන් මේ ටයිම් ස්ටෝන් එක පාවිච්චි කරලා තමයි කාලතරණය කරන්නත් පුළුවන්. ඉතින් මේ ටයිම් ස්ටෝන් එක පාවිච්චි කරලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒ වෙලාවේදී එතන මේසුඩ තිබ්බ බාගට කාලා තිබ්බ ඇපල් ගෙඩියක් ආය සාමාන්‍ය තත්ත්වයටත් හරවනවා. ඒක තව ටික වෙලාවක් ගියාට පස්සේ එන ස්වරූපයටත් හරවනවා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉක්මනට මේ වැඩේ අල්ලගත්තා. ඒ වෙලාවේ යා කියෝකේ විහිටපු පොත තමයි කයිසීලියස් ඉස්සෙල්ලා හොරකම් කරන්න ගියේ. ඉතින් මෙයා මේ ටයිම් ස්ටෝන් එක පාවිච්චි කරලා කයිසීලියස් කඩාගෙන කියපු පිටු දෙකත් ආය හැදුවා. ඉතින් ඒකේ තිබ්බේ මේ ඩාර්ක් ඩිමෙන්ෂන් එක ගැන ඩෝමාමු ගැන. ඉතින් මෙයා මේවා කියෝකේ විදි ඉස්සරහින් වීදුරුවක් වගේ දෙයක් බිඳීගෙන යන්න පටන් ගත්තා. ඒත් එක්කම මෝඩෝයි වොංගුයි එතනට කෑ ගහගෙන ආවෝක නවත්තන්න කියාගෙන. ඉතින් ඊට පස්සේ වොංගුයි මෝඩෝයි මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට පැහැදිලි කරලා දෙනවා මොකක්ද මේ ඇගමෝටෝ එක ඒ වගේ දේවල්. ඉතින් එතන ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරලා දෙන්නේ සැන්ටම්ස් 3ක් තියෙනවා. ඒවා තියෙන්නේ ලෝකයේ දැනට නැගී සිටින ප්‍රසිද්ධම නගරවල ලන්ඩන් නිව්යෝක් වගේ නගරවල. ඊට පස්සේ මේ සැන්ටම්ස් 3 කට්ටිය කරන්නේ මේ පෘථුවිය මැජිකලි වෙන්න තියෙන ප්‍රශ්න වලින් ආරක්ෂා කරන එක. ඒ කියන්නේ ඇවෙන්ජර්ස්ලා ලෝකය ආරක්ෂා කරන්නේ බාහිරව වෙන ප්‍රශ්න වලින්නේ. ඉතින් මේ කට්ටිය මැජිකලි වෙන ප්‍රශ්න වලින් තමයි පෘථිවිය ආරක්ෂා කරන්නේ. ඒ කියන්නේ ඩාර්ක් ඩයිමෙන්ෂන්ස් වල ඉන්න එක ජීවීන් මේ ලෝකෙට එන්න ගියොත් මෙයාලා තමයි මේක නවත්තන්නේ. ඉතින් මෙතන ඔක්කොම වැඩ කටයුතු ටික බලාගන්නේ සෝස්ටර් සුප්‍රීම් කියන ස්ථානයේ දරන කෙනා. ඉතින් මේ කාලෙදි සෝස්ටර් සුප්‍රීම් වෙලා ඉන්නේ ඒන්ෂන් වන්. ඉතින් සෝස්ටර් සුප්‍රීම්ට මොනවා හරි වුණොත් තව කෙනෙක්ව පත් කරන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි මේ වොංගුයි මෝඩෝයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙතනදී කියලා දෙන්නේ. එතකොටම මේ ඉන්න තැන බෙල් එකක් වැදෙන්න ගත්තා. ඒත් එක්කම වොං කියනවා ලන්ඩන් සැන්ටම් එක කියලා. එතකොට එතන තිබ්බ දොරවල් තුනෙන් එකක් අරගෙන කයිසීලියස් ආවා. කයිසීලියස් ආපු ගාම මැජිකලි ප්‍රහාරයක් එල්ල කළා එතනට. ඒ ප්‍රහාරය හින්දා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නිව්යෝක් සැන්ටම් එකට විසික් වෙලා ගියා. දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නේ නිව්යෝක් සැන්ටම් එකේ. මෙයා මේක ඇතුලේ ඇවිද සිරි නරඹ තමයි ඉන්නේ. ඉතින් මෙයා මෙතනින් දකින්න මේක ඕපන් වින්ඩෝස් 3ක්. මේ තුනේ එහා පැත්තේ තියෙන චූටි බෝලයක් වගේ එකකුත්. ඉතින් මේ බෝල කැරකෙව්වහම එතන තියෙන පරිසරය වෙනස්ම වෙලා යනවා. ඉතින් මේක බලාගෙන හොම ඇවිදිද්දි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දකින්නවා කයිසීලියසු යාගේ තව ගෝලියෝ දෙන්නෙකුයි එනවා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒක හොරෙන් හැංගිලා වගේ බලාගෙන ඉන්නවා. මේ කයිසීලියසු යාගේ ගෝලියෝ දෙන්නයි ඇවිල්ලා මේ සැන්ටම් එකේ හිට පුද්ගලෙක්ට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එතනට පැනගෙන එනවා ඒජෝක නවත්තන්න කියාගෙන. එතකොට කයිසීලියස් මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දිහා බැලුවහම තමයි දැක්කේ මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ කරේ මාලයක් තියෙනවා. ඉතින් ඒ තමයි ඇගමෝටෝ එක. ඉතින් ඉස්සෙල්ලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ඇගමෝටෝ එක පළඳගත්තට ඒක යාට ගලවන්න අමතක වුණා. ඊට පස්සේ මේ කයිසීලියස් ඔයා කවුද ඔයා කොච්චර කාලයක් තිස්සේ දින්නේ මිස්ටර් කියලා අහනවා. එතකොට ස්ටීෆන් කියන ඩොක්ටර් කියන්න කියලා. ඊට පස්සේ මේ කට්ටිය අතරත් පුංචි රණ්ඩුවක් ඇති වෙනවා. කොහොම හරි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව වීදුරුව ගොඩක් අස්සෙන් මෙයා තල්ලු කරගෙන කුඩු කරගෙන යනවා. ඉතින් එතන එක වීදුරුවක පණ තියෙන රෙද්දක් වගේ එකක් තිබ්බා. ඊට පස්සේ ඒක ඇවිල්ලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක එකතු වුණා. ඊට පස්සේ කොහොම හරි මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කයිසීලියස්ටයි එයාගේ ගෝලියෝ දෙන්නටයි පහර දුන්නා. ඊට පස්සේ අර ඕපන් වින්ඩෝස් 3න් ඒ මැද්දේ තියෙන එකට එක්කෙනෙක්ව දැම්මා කයිසීලියස්ගේ ගෝලියෙක්ව ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. ඉතින් න්යාව දැම්මේ කාන්තාරයකට වගේ එකකට. ඊට පස්සේ අතන තිබ්බ රෝදේ වගේ කරකවල ආයේ කැලෑවක් කළා. ඊට පස්සේ එතනට ආපු තව කෙනෙක්ව ඒක ඇතුළට දාලා ඒක වෙනම පරිසරයක් කළා. ඊට පස්සේ දැන් ඉතුරු වෙලා හිටියේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්යි කයිසීලියස්යි විතරයි. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ රෙද්දෙන් මාර්ගෙන් එයාගේ පිටිපස්සේ තිබ්බ රෙද්දේ මාර්ගෙන් එයා එතන තිබ්බ පොඩි හිර කූඩුවක වගේ එකක කයිසීලියස්ව හිර කරලා දැම්මා. ඉතින් ඒ වෙලාවේ තමයි කයිසීලියස් කතා කරන්න පටන් ගත්තේ. එයා කියනවා ඩාර්ක් ඩයිමෙන්ෂන් එකකට කාලයක් බලපාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඩාර්ක් ඩයිමෙන්ෂන් එකක් ඇතුළේ ඉන්න කට්ටිය වයසට යන්නේ නැහැ කියලා. ඉතින් මේ කයිසීලියස් හදන්නේ ඩාර්ක් ඩයිමෙන්ෂන් එකකට තියෙන දොරක් ඕපන් කරලා පෘථුවිය තනිකරම ඩාර්ක් ඩයිමෙන්ෂන් එකකට ගෙනියන්න. එතකොට පෘථුවියේ ඉන්න කවුරුත් වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ කියලා. මෙයා කොහොම හරි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න තමයි හැදුවේ. ඒ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේකට ගියේ නැහැ. ඒත් ඒ වෙලාවේ
වෙලාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කිව්වා ඔයා මිනී මරනවා ඔයාට මේක විහිළුවක් වගේද කියලා. එතකොට කයිසීලියස් කියනවා ඔය ලොකුම විහිළුව තමයි ඔයාගේ අතේ තියෙන මුද්ද නැති වෙච්ච එක කියලා. ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ පිටිපස්සෙන් කයිසීලියස්ගේ තවත් ගෝලයේ දුන්නෙක් කියලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට පහර දෙනවා. ඉතින් එතකොට තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දකින්නේ එයාගේ අතේ තිබ්බ මුද්ද නැහැ කියලා. දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ පපුවට තමයි අර කඩු පහරයක් වගේ එකක් වැදුනේ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොහොම හරි මුද්දකුත් අරගෙන එතනින් දොරක් ඕපන් කරගෙන ඒක තැනකට යනවා. ඉතින් මේ වෙන කොහෙවත් නෙමෙයි. ඉස්සර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වැඩ කර හිටපු ස්පිරිතාලේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ස්පිරිතාලේ ඇතුළට ගිහලා ක්‍රිස්ටීන්ව හොයනවා. ඉතින් මෙයා ක්‍රිස්ටීන්ව හොයාගෙන යාට ඔපරේෂන් එකක් කරන්න කියනවා ඒ වෙලාවේ. ඉතින් මේ ඔපරේෂන් එක කරන්න යද්දිම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට සිහිය නැති වුණා. ඉතින් ඒ වෙලාවේ ක්‍රිස්ටීන් හිතුවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැරුණා කියලා. ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යාගේ ඇස්ට්‍රල් ෆෝම් එක එළියට ගත්තා. ඉතින් ඒක දැකපු ක්‍රිස්ටීන් නම් හොඳටම බය වෙලා ගියා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ස්පිරිතාලට එන්න පාවිච්චි කරපු දොර යාට වහන්න අමතක වුණා. ඒ වෙලාවේ ඇතුළේදී කයිසීලියස්ගේ ගෝලයක් මේ ලෝකෙට ආව කොහොම හරි. ඊට පස්සේ මේ දෙන්න ගහ ගන්න ගත්තා. ඉතින් මේව එකක්වත් ස්පිරිතාලේ කාටවත් පෙවුන්නේ නැහැ. මොකද ඒ ඇස්ට්‍රල් ෆෝම් එකෙන් ඉද්දි වෙන කට්ටියට පේන්නේ නැති හින්දා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොහොම හරි අරයවත් පරාද කරගත්තා. ඊට පස්සේ ක්‍රිස්ටීන් මෙයාගේ ඔපරේෂන් එකත් හරියට කළා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයෙත් නිව්යෝක් සෙන්ටර් එකටම ගියා. නිව්යෝක් සෙන්ටර් එකට ඇවිල්ලා බලද්දි තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දැනගත්තේ කයිසීලියස් එයා හිටපු තැනින් පැනලා ගිහිල්ලා කියලා. ඒත් එක්කම නිව්යෝක් සෙන්ටර් එකට මෝඩෝයි ඒන්ෂන් මනුයි ඇවිල්ලා තමයි හිටියේ. එතෙන්දි මෝඩෝ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙන් අහනවා ඔයාට කොහොමද ක්ලෝක් ඔෆ් ලෙවිටේෂන් එක සෙට් උනේ කියලා. ක්ලෝක් ඔෆ් ලෙවිටේෂන් කියන්නේ මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට සෙට් වුණ රතු පාට රෙද්ද. ඉතින් එතනදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒන්ෂන් වන්ගෙන් එතනදී ඇහුවා ඔයා ඔයාගේ බලයන් උරාගන්නේ ඩාර්ක් ඩයිමෙන්ෂන්ස් වලින් නේද කියලා. ඉතින් ඒ වෙලාවේ ඒන්ෂන් වන් කිව්වේ ඔයා ඊළඟට වචනයක් කියද්දි ඒක ගැන දෙපාරක් හිතලා කතා කරන්න කියලා. මෝඩෝත් මේක ගැන එච්චර සෑහීමකින් සතුටකින් නෙමෙයි හිටියේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ කියපු දෙයින්. ඉතින් ඒන්ෂන් වන් ගියාට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට මෝඩෝ බනින්න ගත්තා. ඇයි ඔයා මෙහෙම දෙයක් කිව්වේ කියලා. ඉතින් ඒත් එක්කම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මේ මෝඩෝගේ අතර ලොකු රණ්ඩුවක් වගේ දෙයක් ඇති වුණා. ඉතින් මෙහෙම රණ්ඩුව කර ඉද්දි ඒ කට්ටියට ඇහුණා පල්ලෙහා පඩිපෙළ ගාවට කයිසීලියස් ආයෙත් ඇවිල්ලා කියලා. ඉතින් ඒ කට්ටිය පඩිපෙළ ගාවට ගිහිල්ලා බලද්දි කයිසීලියස් යාගේ ගෝලියෝ දෙන්නෙකුයි ඇවිල්ලා තමයි හිටියේ. ඒ කට්ටිය මොකක් හරි මායාවක් කරන්න සූදානම් වෙන ගමන හිටියේ. මෝඩෝ නම් එතන බිමට ගිහිල්ලා මේ කයිසීලියස්ට එරෙහිව ගහගත්තා. ඒ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එතනදි කළේ වෙනම වැඩක්. ඒ තමයි මිරර් ඩයිමෙන්ෂන් එකක් දාපු එක එතනට. ඉතින් මිරර් ඩයිමෙන්ෂන් එක කියන්නේ අර වීදුරුව වගේ එක. ඉතින් මේක දැම්මම මැජික් වලින් වෙන කිසිම දෙයක් සාමාන්‍ය ලෝකෙට බලපාන්නේ නැහැ. ඒත් මේක මෙයාට හොඳ දෙයක් නම් මුනේ නැහැ. මිරර් ඩයිමෙන්ෂන් එක ඇතුළේදී පාවිච්චි කරන එක මැජික් જાතියක් තියෙනවා. මේ මැජික් જાතිය පාවිච්චි කරන හැටි ගැන කයිසීලියස් ගොඩක් හොඳටම දන්නවා. ඒ තමයි මෙතන වටේ තියෙන බාහිර දේවල් වල හැඩය වෙනස් කරන එක. ඉතින් කයිසීලියස් මේ මායා ප්‍රයෝජනයට අරගෙන මේ කට්ටියට හොඳටම වගේ පහර දෙනවා. මේ කට්ටිය හොඳටම අසරණ වෙලා දුහා ගන්නවත් දැනක් නැතුව තමයි හිටියේ. ඒ වෙලාවේ ඒන්ෂන් වන් මේ කට්ටියගේ පිහිටට ආවා. ඒන්ෂන් වන් ඇවිල්ලා මේ කයිසීලියස් එක්ක ගහ ගන්න ගත්තා. ඉතින් එතෙන්දි තමයි මෝඩෝටත් තේරුම් ගියේ මේ ඒන්ෂන් වන් ඇත්තටම ඩාර්ක් ඩයිමෙන්ෂන්ස් වලින් බලය උරා ගන්නවා කියන එක. ඉතින් ඒන්ෂන් වන් එහෙම බලයන් උරාගෙන මේ කට්ටියව බේරගත්තා. ඒ වෙලාවේ මෝඩෝගේ හිත නම් ගොඩක්ම අවුල් වුණා කියලා මෝඩෝගේ රියැක්ෂන් බැලුවාම තේරෙනවා. ඒත් කයිසීලියස් නම් මේකෙන් පසුතැවුනේ නෑ. එයා මායාවෙන් දොරක් කැරලා ඒ දොර ඇතුළට ඒන්ෂන් වන්ව දැම්මා. ඉතින් ඒක කෙලින්ම සෙට් උනේ බිල්ඩින් එකක උඩට. ඉතින් ඒක දිගේ කෙලින්ම වැටලා ඒන්ෂන් වන්ව ඔබ්බිමට වැටලා ඒන්ෂන් වන්ගේ ඔළුව හැප්පුණා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් උත් එතනට ඒ දොරෙන්ම ඇවිල්ලා ඒන්ෂන් වන්ව අරගෙන ආයෙත් ක්‍රිස්ටීන් හිටපු ස්පිරිතාලටම ගියා. ඉතින් ක්‍රිස්ටීන් මේ ඒන්ෂන් වන්ව බේරගන්න ඔපරේෂන් එකක් කරන ගමන් තමයි හිටියේ. ඒ වෙලාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දැක්කා එතන තියෙන බඩු හෙල්ලෙනවා වගේ. ඉතින් එතකොට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තීරුම් ගත්තා මේ ඒන්ෂන් වන් ඇස්ට්‍රල් ෆෝම් එකට ඇවිල්ලා මෙතනින් යන්න හදනවා කියලා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් උත් එයාගේ ඇස්ට්‍රල් බොඩි එක එතනින් එළියට අරගෙන ගියා. ඊට පස්සේ මේ දෙන්න අතර පොඩි කතා බහක් ඇති වුණා. එතනදී ඒන්ෂන් වන් කියනවා මගේ අනාගතය දිහා බැලුවාම මම හැමතිස්සෙම ඇවිල්ලා නැවතුනේ මෙතනින්. ඒත් ඔයාගේ අනාගතය දිහා බැලුවාම තවත් ගොඩක් විදි තිබ්බයි කිවර වෙන්න. ඩෝමාමු මේ ලෝකෙට එනවා අනිවාර්යෙන්ම. එයාව නවත්වන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ ඔයා විතරයි කියලා. එතකොට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එහුවර තුනටිය කැරිච්ච කෙනා කොහොමද ඇවිද්ද කියලා. ඉතින් ඒන්ෂන් වන් ඒකට පිළිතුරු විදිහට දුන්නේ එයා එයාගේ මායා බලය පාවිච්චි කරලා තමයි එහෙම ඇවිද්ද කියලා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ටත් පුළුවන් ඕනේ නම් මෙහෙම එයාගේ අත් දෙකත් හොඳ කරගන්න.
ඒත් එක්කම ඒන්ෂන් වන්ගේ ඇස්ට්‍රල් බොඩි එක ඉතින් අතුරුදහන් වෙලා ගියා. එතකොට තමයි පෙන්වන්නේ ස්පිරිතාලය ඇතුලේ ඒන්ෂන් වන්ගේ බොඩි එක මැරලා ඉන්නවා. ඒ කියන්නේ ඒන්ෂන් වන් ඇත්තටම මැරිලා ඒ වෙලාවේදී. ඉතින් ඊළඟට පෙන්වුවේ හොංකොන් සැන්ටම් එක. මේ හොංකොන් සැන්ටම් එකටත් කයිසී ලෙස්ලා පහර දෙන්නයි හදන්නේ. වොංග් මෙයාලට එරෙහිව යන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඒත් එක්කම පෙන්වනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මෝඩෝගේ කතා බහක්. මෝඩෝ මේ වෙලාවේ ගොඩක් දුකෙන් ඉන්නේ ඒන්ෂන් වන් මේ කරපු වැරැද්ද ගැන. මෝඩෝ නම් දැන් දරේම මත ඉන්නේ මෙයා කලේ නීතියට විරුද්ධ දෙයක්. මෙයා මැජික් අනසි විදිහට පාවිච්චි කළා කියලා. ඒ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පුළුවන් තරම් මේ මෝඩෝව ෂේප් කරගන්න තමයි හදන්නේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මට බෑ තනියම ඩෝමාමෝ පරාද කරන්න, මට වගේ උදව් ඕන කියලා. ඉතින් මෝඩෝත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දොරක් ඕපන් කරගෙන යනවා හොංකොන් සැන්ටම් එක ගාවට. මෝඩෝත් එයත් එක්කම එනවා. ඉතින් එතනට යද්දී ප්‍රමාද වැඩි. හොංකොන් සැන්ටම් එකේ වෙලාවෙ කඩාගෙන වැටිලා ඉවරයි. ඩාර්ක් ඩිමෙන්ෂන් එක මේ ලෝකෙට එන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ ඩෝමාමුත් මේ ලෝකෙට එනවා. ඉතින් මෙතෙන්දි මේ දෙන්නට කරගන්න කිසිම දෙයක් නැහැ. ඒ වෙලාවේ හැබැයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දෙයක් කළා. ඒ තමයි එයාගේ ගාව තාම ටයිම් ස්ටෝන් එක තිබ්බා. ඉතින් එයා ටයිම් ස්ටෝන් එක පාවිච්චි කළා වෙච්ච දේ ආය අතීතයට යවුවා. ඒ කියන්නේ අතන ඉස්සෙල්ලා තිබ්බ ඇපල් ගෙඩියේ තිබ්බා වගේ හැදුවා වගේ මෙතන විනාශ වෙලා තිබ්බ මුළු පරිසරයම තිබ්බා වගේ හැදුවා. ඉතින් මේ හදන එක වළක්වන්න කයිසීලියස් මෙයාලට පහර දුන්නා. ඒ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොහොම හරි මේක හැදුවා. ඒ ඩාර්ක් ඩිමෙන්ෂන් එකේ තාම චූටි දොරක් වගේ එකක් ඇරලා තියෙනවා. ඉතින් ඒක විනාශ කරන්න කොහොමද කියලා මේ කට්ටියට අදහසක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ කයිසීලියස්ුත් මේ කට්ටියට පහර දෙන ගමන ඔය හිටියේ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එතනින් පැනලා ගියා. එයා වෙන කොහාටවත් නෙමෙයි ගියේ. අර ඇරලා තිබ්බ ඩාර්ක් ඩිමෙන්ෂන් එකේ දොර ඇතුළටයි ගියේ. ඉතින් මේක ඇතුළට ගියාම මෙතන ඩෝමාමු හිටියා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එතනට වෙලා කියනවා අපි දෙන්නට ගනුදෙනුවක් කරන්න තියෙනවා කියලා. ඒ ඩෝමාමු එක ඇහුවේ නෑ. ඒ වෙලේම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මරලා දැම්මා. ඉතින් මෙතනට එන්න කලින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එයාගේ අතින් පොඩි වැඩක් කළා. ඒ තමයි ටයිම් ස්ටෝන් එක පාවිච්චි කරලා එක මැජික් එකක්. ඒ ටයිම් ලූප් එකක් වගේ එකක් හැදුවේ. ඉතින් මෙතනදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩෝමාමු මරලා දැම්මට අතන හදපු ටයිම් ලූප් එකේ ඉඳන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයේ එතනින් මතුවෙලා ආයෙ ආවා. ඉතින් එයා ආයෙ ඇවිල්ලා කිව්වා මම ආව ගනුදෙනුවකට කියලා. ඊට පස්සේ ඩෝමාමු කිව්වා නෑ ඔයා මැරෙන්න ආවේ කියලා. එතකොට ඩෝමාමුට තේරුණා මේක කලින් සිද්ධ වුණා නේද කියලා. ඉතින් ඩෝමාමු කිව්වා නෑ මේක කොහොමද වෙන්නේ? ඔයා මායාවක් නේද කියලා. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඒ වෙලාව කිව්වා නෑ මම ඇත්තමයි කියලා. ඉතින් මේ ඩාර්ක් ඩිමෙන්ෂන් එකට මේ ටයිම් එක කිසිම විදිහකින් අදාළ නෑ. ඉතින් ඩෝමාමුට තේරෙන්නේ නෑ මේ මොකක්ද වෙන්නේ කියලාවත්. ඒත් ඩෝමාමු මේ විදිහට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මරාගෙන ගියා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් උතර ලූප් එකෙන්ද ආයෙමත් ආවා එකම දේ කියාගෙන. ඉතින් අන්තිමට ඩෝමාමුට එපා වෙලා ගියා මේ වෙන වැඩේ. ඊට පස්සේ එයා කිව්වා අනේ මට ඉන්න දීපන් කියලා පාඩුවේ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කිව්වා හරි එහෙනම් මම ආවේ ගනුදෙනුවක් කරන්න මම මෙතනින් යන්න නෙමෙයි කියලා. ඉතින් ඩෝමාමුත් ඒ ගනුදෙනුවට එකඟ වුණා. ඒ තමයි ඩෝමාමු මේ ලෝකෙ අතහැරලා දාලා යන්න ඕනේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙයාව මේ ටයිම් ලූප් එකෙන් බේරෙනවා කියන එක. ඉතින් ඩෝමාමුත් මේකට කැමති වෙලා මේ ලෝකෙන් ගියා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආයේ මේ ලෝකෙට ආවා. ඉතින් ආවට පස්සේ කයිසීලියස් වයි එයාගේ ගෝලියොන් ටිකක්වත් මෙන්න මේ ඩාර්ක් ඩයිමෙන්ෂන් එකට මේ යවුවා. ඉතින් මේකට යද්දි මෙයාලා අඟුරු වගේ කැඩිලා තමයි ගියේ. මේ කට්ටිය මැරිලාද ඉන්නවද කියලා නම් හරියට මූවි එකේ සඳහන් කළේ නෑ. දැන් මේ ලෝකෙ සෝස්ටර් සුප්‍රීම් තනතුර දනන්න කෙනෙක් නෑ. මේ තනතුර දරන්න සුදුසුම කෙනා තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ වෙලාවේ සෝස්ටර් සුප්‍රීම් බවට පත් වුණා. ඉතින් මෙයාලා හොංකොන් සැන්ටම් එක ගාවින් යන්න යද්දි මෝඩෝ කිව්වා මම මේකට එකඟ වෙන්නේ නෑ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඔයා දැනුත් කැඩුවේ මේ නීතියක්ම තමයි. මායාවේ මේක නීතියට ගරු කරන දෙයක් නෙමෙයි, මේක නීති විරෝධී දෙයක්. මම ඔයාලත් එක්ක එන්නේ නෑ කියලා මෝඩෝ මෙතනින් යනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඊට පස්සේ කතාවේ හිටපු ඇක්ටර්ස්ලගේ නම් ටික දාලා තමයි අන්තිමට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියලා කතාවේ නම දාන්නේ. ඊට පස්සේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක විදිහට පෙන්නුවේ මෝඩෝ වෙස්වලාගෙන වගේ යනවා. ඉතින් මෙහෙම යන්නට තුනටිය කැඩිලා හිටපු කෙනා ගාවට. ඉතින් මේ තුනටිය කැඩිලා හිටපු කෙනාත් මෝඩෝ මොකෝ මේ පැත්තේ කියලා එහෙම විස්තර අහනවා. ඉතින් මේ දෙන්න අතර පොඩි කතා බහක් ඇති වෙනවා. ඉතින් මේ තුනටිය කැඩිච්ච කෙනාට තේරුණා මේ මෝඩෝ ආවේ හොඳකට නම් නෙමෙයි කියලා. එයා එතන තිබ්බ ආයුධයකුත් එයාගේ අතට ගත්තා. ඉතින් එයා ඒකේ මෝඩෝට ගහන්න කලින් මෝඩෝ මෙයාගේ මායා බලය උරාගත්තා.
ඒත් එක්ක මේ තුනටිය කැඩිච්ච කෙනා අබ්බගාත වෙලා ඇදගෙන වැටුණා. මොකද කිව්වොත් මෙයා මායාවෙන් තමයි මෙච්චර කල් ජීවත් වුනේ. ඉතින් දෙවෙනි ක්‍රෙඩිට් පෝස්ට් සීන් එක විදිහට පෙන්වුවේ තෝර් ද රැග්නරොක් කියන මූවි එකේ කොටසක්. මේකේ තෝර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ න්යාගේ තාත්තව හොයාගන්න උදව්වක් ඉල්ලගෙන ආවේ. ඉතින් එතන නම් වැඩි විශේෂ දෙයක් උනේ නෑ. මේ ටික තමයි මේ මූවි එකේ ප්‍රධාන වශයෙන්ම කියලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න. මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන කැරක්ටර් එක ඉන්නේ Avengers Infinity War End Game ඒ වගේම Spider-Man No Way Home වගේ මූවි වල රීකැප් ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.